පින්වත්නි, සත්පුරුෂයන්ගේ ඇසුරේ වාසය කරන්න, සත්පුරුෂයන්ගේ ධර්මයේ ශ්‍රවණය කරන්න, සත්පුරුෂයන් සමග එකතුව වාසය කරන්න, සත්පුරුෂයන්ගේ දහංගට කොටස්කරුවන් බවට පත් වෙන්න කවදාවත් ඔබට වරදින්නේ නැහැ. අපි කවුරුත් සංසාරේ ගෙනාපු කර්ම ශක්තිය තියෙනවා. ඒතකොට ඒ කර්ම ශක්තිය අනුව අපි එකිනෙකා විඳවනවා. උදාහරණයක් ගත්තොත් පටාචාරාගේ කතාව අපි මීට කලින් ධර්ම දේශනාවක සිද්ධ කළා. කොයි තරම්නම් අරහත්ත්වයට පත්වන ජීවිතේ විඳෙව්වද? අඟුලිමාලයන් අරහත්ත්වයට පත්වන ජීවිතේ කොයිතරම් විඳෙව්වද? මහා වනේ මිනී මරමින් වාසය කරන එක සැපක්ද? බතක ව්‍යංජනයක මිහිරක් සුවඳක් ලබන්නේ නැතුව වන පලාපල කමින් සතා සිව්පාසවා සමග වාසය කරන්ට ලැබීම ඔහුට සැපයක්ද? නිින්ද ගියවත් නැහැ කියනවා. ඒ කාලය තුල අඟුලිමාලයන්ට නිින්ද ගියවත් නැහැ කියනවා. S2 පිය වෙනකොට බයෙන් නැගිටිනවා කියනවා කැලේ ඉන්නකොට. සුඛං සයාමි සුඛං ඨායාමි සුඛං කප්පේමි ජීවිතං. මට දැන් තමයි ශාස්ත්‍රුන් වහන්සේ මුණ ගැහුණාට පස්සේ තමයි කියනවා මට හරියට නිින්දක් ගියේ. මම සුවසේ නිදාගත්තා. මම සුවසේ නැගිට්ටා. සුවසේ ජීවත් වුණා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණාට පස්සේ කියනවා අරහත්ත්වයට පත් වෙන්න තරම් පින් තියන අයටත් අවසාන ජීවිතේ ඒ වාගේ විඳවන්න වෙනවා නම් අපගේ ජීවිත ගැන පින්වත්නි කවර කතාවද? ඒ නිසා ජීවිතේට ඕන තරම් දුක එන්න පුළුවන්, කරදර එන්න පුළුවන්, පීඩා එන්න පුළුවන්. ඊළඟට තමයි පුදුම සහගත දෙයක් තියෙනවා. අපේ ජීවිතේ අපිට ජීවිතෙන් ජීවිතයට එකම දේවල් මුණ ගැහෙනවා. එකම දේවල් මුණ ගැහෙනවා. එතකොට හැම ජීවිතයකම අපිව පරීක්ෂා කරනවා කර්මයේ විසින්. එතකොට සමහරලාට මුළු සසරේම පෙරදි එනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් බුද්ධ කාලේ සිවුරු අරින්න හිතාගෙන ඉන්න සමහර භික්ෂූන් භාග්‍යතුන් වහන්සේ ළඟට කැඳවද්දී භාග්‍යතුන් වහන්සේ කියයි නම් භික්ෂුව ඔබ කලිනුත් ඔය වගේ. කලිනුත් ඔය වගේ. කියන්නේ මේ පරීක්ෂණේ සංසාරේ කලිනුත් ලැබිලා. ඉතින් ඒ නිසා ආපහු නම් සසරට වැටෙන්න එපා කියලා දහම් අවවාද දෙද්දී බුදු කෙනෙක් ළඟ ජය ගන්නවා. ඒ නිසා ජීවත් වෙනවද මැරෙනවද කියලා කල්පනා කර කර ඉන්න අය ඉන්නවා. ඔය ජීවත් වෙනවද මැරෙනවද කියලා කල්පනා කර කර ඉන්නේ කෝක කර්මයේ විසින් ඔබ පරීක්ෂාවට ලක් කරලා. කලින් ඔබ මැරිලා. මේ ජීවිතේ මැරෙන්න එපා. ජීවත් වෙන්න. දවසකට එක බණක් හරි අහන්න ජීවත් වෙන්න. මේ පාර ඔබ මැරෙන්න එපා. ඊළඟට ඔය වගේ නොයේක් දේවල් තීරණය ගන්න බැරිව අපි හිර වෙන ප්‍රශ්න එනවා. ලාභයේද ධර්මයේද? ඊළඟට කාමයේද ධර්මයේද? ද්වේෂයේද ධර්මයේද? කෙලෙස්ද ධර්මයේද කියලා අපිව පරීක්ෂාවට පත් කරන තැන් එමටයි. පෙරදිනවා. මේ ජීවිතේවත් පෙරදෙන්නේ නැතුව වාසය කරන්නට බුදුරජාණන් වහන්සේ සරණ යන්න. බුදුරජාණන් වහන්සේගේ සරණ අතහැරෙන අවස්ථා එනවා. අපිට කලින් බුද්ධ ශාසන මොන නොගැහිච්ච උදවිය නෙවෙයි. මොන ගැහුණා. රහතුන් නොදකපු අය නෙවෙයි. රහතුන් සංසාරේ දැක්කා. ඒ කාලේ තිසරණේ අහිමි කරගත්තා. ආයෙත් දැන් බුද්ධ ශාසනයට පහ දිනකට ඒ පරීක්ෂණය ආවා. මේ ජීවිතේ තිසරණයෙන් පිරිහෙන්න එපා. තිසරණේ රැකගන්න. ඉතින් ඒ නිසා ඔබගේ ජීවිතේට අපේ ශාස්ත්‍රඥ වහන්සේගේ අසිරිය ඒ හදවත නැමැති ගන්ධ කුටියේ තැන්පත් කරන්න මේ බණපද ටික කියන්නේ. අද බලන්න ඔබට කියලා දෙන දහම් කරුණ හරි ලස්සනයි. එදා සම්මා සම්බුද්ධත්වයට පත් වී විසක් පුන් පොය දවසක සඳ බැසගෙන යද්දී ත්‍රිවිද්‍යා ලැබූ අප මහා වීරයාණන් වහන්සේ
අච්චරිය මනුෂ්‍යෝ තථාගත බුදුරජාණන් වහන්සේ එදා සම්බුද්ධත්වයෙන් ජයසිරි මහ බෝසෙවණේ නැගී හිට පිරිනිවන් පාන මොහොත දක්වාම තැබූ සෑම පියවරක්ම තුන් ලෝකයට හිතසුව පිණිසයි තැබුවේ. බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණෙන අයටත් අමා මහ නිවන දන් දුන්නා. දුර ඈත සිටින අයටත් බුදුරජාණන් වහන්සේ පාගමනින් ගොස් අමා මහ නිවන දන් දුන්නා. එන්ට එපා වසලය කියද්දී ඔහුටත් අමා නිවන දන් දුන්නා. නුඹම ගොවිතැන් කරගෙන ආහාර අනුභව කරන්ට අපෙන් ඉල්ලන්ට එපා කියපු කසී බහරද්වාජයටත් අමා මහ නිවන දන් දුන්නා. කඩුවක් අමෝරාගෙන ඇඟිල්ලක් සොයාගෙන ආපු කෙනාට අමා මහ නිවන දන් දුන්නා. සමහර වෙලාවට 이르දිහින් බුදුරජාණන් වහන්සේ වැඩියා. ඊළඟට පාගමනින් වැඩියා. අමා මහ නිවන දන් දුන්නා. කසල බඳුනක් කොසවාගෙන යන වසල කොල්ලාටත් අමා මහ නිවන දන් දුන්නා. මිනිහක බැඳලා තිබුණ පුංචි දරුවාටත් අමා මහ නිවන දන් දුන්නා. රජ කුලේ රජවරුන්ට, සිටු කුලේ සිටුවරුන්ට, බමුණු කුලේ බමුණන්ට, වෙළඳ කුලේ වෙළෙන්දන්ට, දාස කංකරු පුක්කුස සියලු දෙනාට අමා මහ නිවන දන් දුන්නා. අමතස්ස දහතා ධම්මා ස්වාමී, අමෘතේ දන් දෙනවා මාගේ ධර්ම ස්වාමී බුදුරජාණන් වහන්සේ. පින්වතුනි, කාශ්‍යප බුද්ධ ශාසනයේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 20000යි. ඒ අවුරුදු 20000 කාලේ එක්තරා උපාසකෙක් සංඝයාට දන් දුන්නා. ධර්මයත් ඇහුවා. හැබැයි ඔහුට ධර්මය අවබෝධ වුණේ නැහැ. ධර්මය අහනවා, හොඳට දන් දෙනවා. මැරුණා. මේ ගියයින් ඉතුරු අවුරුදු 20000ක් බණ අහලත් අවබෝධ වුණේ නැහැ කියන්නේ ධර්ම අවබෝධයට මෝරාගේ ඉඳුරන් තියෙන්න ඕන. මෝරාගේ යෝනිසෝමනස්කාරයක් තියෙන්න ඕන. නමුත් ඔහු කය බිඳලා මරණින් මත්තේ දෙව්ලොව උපන්නා. දෙව්ලොව ඉපදුනාට පස්සේ ඒ දෙව්ලොව බුද්ධාන්තරයක්. කාශ්‍යප බුද්ධ ශාසනය පටන් අපේ බුද්ධ ශාසනය දක්වා බුද්ධාන්තරයක් දෙව්ලොව ඉඳලා කර්මයේ විසින් මෙහෙවන ලදුව. කියන්නේ ධර්මය අවබෝධ කරගන්න පිනක් තිබුණොත් ඔහුගේ ආයුෂ කොච්චර තිබ්බත් එතනින් චුත වෙලා බුදුරජාණන් වහන්සේ ළඟ උපදිනවා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන විදිහට. දැන් සාමාන්‍යයෙන් බලන්න ලංකාවේ දේවානම්පියතිස්ස රජුරෝ කොයිතරම් පින් කළාද? දෙව්ලොව ඉපදලා හිටිය පුංචි කාලයයි. මම හිතේ දෙව්ලොව ඉපදලා හිටිය අවුරුදු 100ක් විතර. 100ක් හමාර. ඒ කියන්නේ තවුතිසාවේ නම් එක දවසක්. එතනින් චුත වෙලා ලංකාවේ ඉපදුනා වියග්ගපජ්ජ කියලා. අරහත්ත්වයටපත් වුණා දේවානම්පියතිස්ස රජු. වියග්ගපජ්ජ මහරහතන් වහන්සේ කියන්නේ දේවානම්පියතිස්ස රජු. ධම්මාශෝක රජු 84000ක් වීර විහාර කරපු රජු දෙව්ලොව ඉපදුනාට පස්සේ කොයිතරම් දිව්‍ය ආයුෂ තියෙන්න ඕනේද? නමුත් අවුරුදු 100න් හමාරෙන් මැරිලා චුත වෙලා දෙව්ලොවේ ලංකාවේ ඉපදුනා උජ්ජතිස්ස කියලා. එතකොට ඒ අය දිව්‍ය ලෝකෙ ඉච්චර ඉන්නේ නැතුව මනුස්ස ලෝකෙට ඉක්මනට කැඳවනවා. ඒක කරන්නේ කර්මය. මෙහෙවන ආත්මයක් හෝ පුජ්‍යලයක් හෝ සත්වයක් නෙවෙයි, කර්මය විසින්, හේතුඵල ධමයක් විසින්. එතකොට අර කාශ්‍යප බුද්ධ ශාසනය අවුරුදු 20000ක් දන් දුන්න මේ උපාසක බුද්ධාන්තරයක් දෙව්ලොව ඉඳලා අපේ ගෞතම තථාගත බුදුරජාණන් වහන්සේ කාලේ දෙව්ලොවෙන් චුත වෙලා මනුස්ස ලෝකෙ ඉපදුනා. විදේහ රටේ මැද තියෙනවා පබ්බත රට කියලා. ඒ ග්‍රාමේ යමක සොණ්ඩ කියන නගරේ පබ්බත රට ප්‍රදේශයේ ධම්මකොණ්ඩ කියන නගරේ සිටුවරෙක්ගේ පුතෙක් වෙලා ඉපදුනා. ඒකට ඒ කාලේ සිටුවරු බෙලහෙළඳාම් කරනවා, ගව පාලනය කරනවා. ඒ වගේ තමයි ගොඩාක් ධනෙ උපදවනවා. මේ පරම්පරාවේ කට්ටිය ගව පාලනයෙන් තමයි ජීවත් වෙන්නේ. ඒතර මේ දරුවාට නම තිබ්බා ධනිය කියලා.
ධනිය සිටු කුමාරයා. ඊට පස්සේ මේ ධනිය සිටු පුත්‍රයාට හිටිය ගවයෝ 30000ක්, එළදෙන්නු 27000ක්. ඒතර පැට්ටුත් එක්ක ගත්තොත් 60000ක් විතර ගව පට්ටිය. ඒතර මේ ගවයෝ ගේ කිරි දෝමින්, ඒවා වෙලෙන්දාම් කරමින්, ඒ වගේ මී කිරි ගනිමින්, මී කිරි හොඳවලා ඒ වගේ ජීවත් වෙමින්, ඊළඟට සීසාන කටයුතු වලට ගවයෝ දෝමින් බොහෝ ධනෙ පැද්දුවා. මේ ධනිය හරි කරුණාවන්ත කෙනෙක්. මේ ධනිය සිටුවරෙක් විදිහට සිටුමාලිගාවෙන් නැතුම් ගවයෝ බලන තැනට නිතර යනවා. ඒකට අනුන්ගේ ගවයෝ රකින්න කෙනාට කියනවා ගෝපාලක කියලා. එතකොට තමන්ගේම ගවයෝ තමන් රකින්න කෙනාට කියනවා ගෝපක කියලා. ඒකට ධනිය ගෝපකගේ කතාව. හරි ලස්සනයි. බුදු කෙනෙක්ගේ කරුණා මහිමය. බුදුරජාණන් වහන්සේගේ අමහ කරුණා වැස්සෙන් තෙමෙන හැටි මේ තියෙනවා. ඊට පස්සේ ඒ කාලේ ගවයෝ අරගෙන තනින් තන තනකොළ තියෙන තැන් තනකොළ කපාගෙන ඇවිල්ලා දානවා කියලා 60000කට මෙහෙම කරන්න බෑ. ඒතර කරන්නේ තනකොළ තියෙන ගංගා යුරු දූපත් වලට ගවයෝ දානවා එහෙම. ඊට පස්සේ ගවයන් ටික වට කරලා ගාල් හදලා මේ රකින්නවා. තනින් තැනට අට්ටාල ගහගෙන යනවා. ඒතර කාලෙන් කාලට ඇවිල්ලා ප්‍රධාන සිටුමැදුරේ වාසය කරනවා. ඒතකොට ඒ කාලේ මාස ක්‍රමයේ මේ කැලෙන්ඩර් වල නෑනේ. ඒ නිසා වැස්ස එනකොට පායනකොට දැනගන්න ක්‍රමයක් තිබ්බා. ඒ තමයි වැස්ස කාලෙට කුරුල්ලෝ කූඩු හදන්නේ උඩම. ගහක උඩ තමයි කූඩු හදන්නේ. ඊළඟට කකුලුවෝ වැස්ස කාලෙට බෙන හදන්නේ ගම් යූරේ හෝ පොකුණේ ඉඳලා හෝ ගොඩාක් උඩක. යූරේ උඩම තමයි ගුල් හදන්නේ. බෙන හදා ගන්න. ඒතර කකුලුවෝ බෙන උඩම හදා ගන්නවා නම්, කුරුල්ලෝ කූඩු උඩම හදා ගන්නවා නම් ගහක, මිනිස්සු දැන ගන්නවා ඉදිරියට වැස්ස කාලේනවා කියලා. එතකොට කුරුල්ලෝ කූඩු ගහේ පාත හදනවා නම්, ඊළඟට කකුලුවෝ ඊටමත් පහළ වතුරේට කිට්ටු වෙන්නම බෙන හදා ගන්නවා නම් මිනිස්සු දැනගන්නවා දැන් පායන කාලේනවා කියලා. ඔය සාත්තරේ මිනිස්සුන්ගේ මෑතක් වෙනකල්ම තිබ්බා. මිනිස්සුන් නිවිති වලින් දන්නවා. පොඩි මෙරුව මත උනොත් මොකද්ද, ලොකු මෙරුව මත උනොත් මොකද්ද, ඊළඟට මෙහෙමයි කියලා මේ මිනිස්සු දන්නවා. අද ඉන්න මිනිස්සු කාමරේට ගිහිල්ලා මේ කොල්ල කුරුටු ෆෝන් එක ඔබා මේ ටීවී එක දිහා බලාගෙන ඉන්නකොට උන් කුරුල්ලෝ කොහේ කූඩු හදනවද කියලා දන්නෙත් නෑ. ඊට පස්සේ කකුලුව කොහෙද බෙන හදන්නේ කියලා දන්නෙත් නෑ. ඉතින් නමුත් ටීවී එක යනවා දැන් ඇස්ස කාලේ අද වර්ෂාපතනෙ මෙච්චරයි කියලා ඔක්කොම ටික එනවා. ඉතින් කෙසේ නමුත් ඒද යහපත් වේවා. මිනිසුන්ට කොහොම හරි ජීවත් වෙනවනේ. ඒකත් වටිනවා. ඉතින් ඉස්සර මිනිස්සුන්ගේ ඒ වගේ පරිේශනයක්, පරිසරය ගැන දැනීමක්, දැක්මක් ඕන්ට තිබුණා. ඉතින් ධනිය ගෝපක තමන්ගේ පිරිවරත් එක්ක මොහු තරුණ වියේම කතාද බැන්දා. සිතෙන්වත් ස්වාමියා ඉක්මවා යන්නේ නැති සොඳුරු බිරිඳක් ලැබුණා. ඒ ගෝපිකා. ඊට පස්සේ ආදරේ සෙනෙහසෙන් මොහු වාසය කළා. යන සෑම තැනකටම ගෝපිකත් ගෙන්නගෙන යන්නේ. ඉතින් මොවුන්ට දරුවන් ලැබුණා. පුතාලා 7 දෙනයි, දූරු 7 දෙනයි ලැබුණා. තුරුණු වියට පැමිණි දරුවන්ට විවාහ කරලා දුන්නා. ඒතර පුතාලා 7 දෙනයි, දූලා 7 දෙනයි, ගීලියෝ 7 දෙනයි. ඒතර දරු පරම්පරාව 21 දෙනයි. තාම කෙල්ල ටික විවාහ කරලා නැහැ. මේ පිරිසත් අරගෙන මේ මහී ගංගාවේ යූරේ තිබුණ තනකොළ පිරුණ දූපතක මේ මොවුන් නිවහන් හදාගෙන ගවයන් රකිමින් මේ කාලේ ගත කළා. ගත කරලා ඉන්නකොට හරි ලස්සන කතාවක්. මේ සුත්ත නිපාතේ දෙවෙනියට තියෙන ධනිය සූත්‍රය. එහෙම ඉන්නකොට දවසක් දැන් ධනිය මොකද කළේ?
මේ ධනිය දැනගත්ත දැන් වැස්ස කාලේ. ඒතකොට කලින්ම මෙයා මොකද කළේ? කල් තබා ගන්න පුළුවන් විදියට තනකොළ පිදුරු වෙනම ගබඩා කරලා, ගවයෝ හොඳට රැකලා, ගවයෝ ගැට ගහලා, ඊළඟට දුම් ගහලා මැසි මඳුරුව දුරු කරලා, ඊළඟට ගවයන්ට බෙහෙත් හේත් කරලා, ඒවුන් කණුවේ ගැට ගහලා, පොඩි පැටවුන්ට කිරි දීලා, මේ ඔක්කොම කරලා වැඩ කරන අයටත් ඔක්කොටම දැන් මෙයා යටතේ වැඩ කරන අය ඉන්නවනේ. ඒ අයට හවා වෙනකොට හොඳට කන්න බොන්න හරි ගස්සලා, ඒ කිරිබත් දීලා, ඊට පස්සේ මේ ගිනි මැල දැල්වලා, එතකොට ගිනි මැල ගහලා තියෙන නිසා වන සත්තු වෙන්නේ නේ. තමන්ගේ සත්තුන්ට ගවයන්ට ආරක්ෂාව තියෙනවා. මැසි මඳුරු දුම් ගහලා පළවා හැරලා, ඒ ඔක්කොම කරලා සැනසille ඇඳේ බුදිය ගත්තා. ගේ හොඳට සෙවිලි කරලා තියෙනවා. තෙමේ නෑ වැස්සක් ආවා. සැනසille මෙහෙම ඇඳේ නිදාගෙන ඉන්නකොට ධනිය ගෝපකට විදුලි හඬ ඇහුණා. අකුණු සැර. ඒතර අකුණු ගහනවා. ඊට පස්සේ වහින්න ලැහැත්ති. අහස කළු වුණා. හවහ. ධනියට හිතුණා කමන්නේ. දැන් සැනසීමේ වැස්සට වැඩ ඔක්කොම ඉවරලා පාඩුවේ ඇඳේ ආන්තු වෙලා ඉන්නකොට වැඩ ඔක්කොමත් ඉවරයි. නම් කරන්න වැඩකුත් නැත්තම් වැස්සට මොකෝ. ඉතින් ඒ නිසා ධනිය හයියෙන් කාමරේ ඉඳලා කවියක් කියනවා. ඒ තමයි පක්කෝ දකෝ දුද්ද කීරෝ හමාස්මි. මම ආහාර උයලා තියෙන්නේ, බත උයලා තියෙන්නේ, කිරි දෝලා තියෙන්නේ. අනුතීරේ මහියා සමාන වාසෝ. මම මහී ගන්තර, අපි සියලු දෙනා එකට ඉන්නේ. අඹු දරුවෝ ඔක්කොම ඈත ඉන්නේ. ඔක්කොම එකට සමගියෙන් ඉන්නවා. චන්නා කුටි, මගේ කුටිය හොඳට වහලා. ආහිතෝ ගිනි, මම ගිනි දැල්වලා තියෙන්නේ. දැන් ගින්දර දැල්වලා තියෙන්නේ, රස්නෙත් එනවා. අතවේ පත්තය සිපවස්ස දේව එම්බා වලාවෙනි. කැමති නම් මෙසේ වසෙනු මැන. වැස්සට මොකෝ. මේ කියපු කවිය, ධනිය මේ සැනසිල්ලේ කියපු කවිය, එතන ඉඳලා යොදුන් 700ක්. එතන ඉඳලා යොදුන් 700ක් කිලෝමීටර පාගමනින් ගියොත් කිලෝමීටර 7000ක් යන්න ඕන. යොදුන් 700ක් දුරින් දෙවුරන් විහිරේ වැඩ හිටපු බුදුරජාණන් වහන්සේට දිව්‍ය ශ්‍රවණයට ඇහුණා ළඟ ඉන්න කෙනෙක් කියනවා. දිව්‍ය ශ්‍රවණයට. දැන් පින්වතුනි අමනුෂ්‍යෝ, දැන් මිනිස්සු ඔය මේ කතා කරනවනේ. මේ ඔය මේ කතා කරන එක හිමාලයේ ඉන්න අමනුෂ්‍යයාට මේ ළඟ ඉන්න විදියට ඇහෙනවා. අපි මෙතන කතා කරන එක හිමාලයේ ඉන්න අමනුෂ්‍යයාට ඔය මේ කතා කරනවා වගේ ඇහෙනවා. දෙවිවරුන්ට මෙතන ඉඳලා කිලෝමීටර 8,40,000ක් තව්තිසාවේ දුරින් ඉන්න දෙවියන්ට මනුස්ස ලෝකේ අපි මේ කියන එක ඇහෙනවා. ඒකනේ දිව්‍ය ශ්‍රවණී කියන්නේ. දිබ්බ සෝත. මේ අමනුෂ්‍යයන්ටත් එහෙම ඇහෙනවා නම් ඒකනේ පම්පෝරි දොඩවන්න එපා. යක්කු ප්‍රේතයන්ට, අමනුෂ්‍යයන්ට, අසුරයන්ට බැන බැන ඉන්න එපා කියලා කියන්නේ ඒකයි. ඔය මේ අඟල් 4-5ක් මේ 4ක් විතර මේ පල්ලට තියෙන මේ කට පරිසම් කරගෙන වාසය කරන්න කියන්නේ ඒකයි. මේකෙන් යමක් මුදා හරිනකොට ඒක ඇහෙන විශාල ලෝකයක් තියෙනවා. අද කාලේ මිනිස්සු බැට කන්නේම කට නිසා. අනිත් අයට ඕපදීවූප දෙස් දෙව ඊළඟට දිව්‍යයන්ට බයිනවා. ඊළඟට අමනුෂ්‍යයන්ට බයිනවා. බැන වාසය කරනවා. ඒ කරන්න ඒ අය කිපෙනවා. ඒ විදිහට මිනිස්සු මේ ආගාදයට වැටුනේ. ඉතින් ඒ වගේ ලෝකෙට එහෙම ඇහෙනවා නම් අරුමයක් නෙවෙයි. මම සරණ ගිය ශාස්ත්‍රුන් වහන්සේට අසීමිත වූ දිබ්බසෝත ඥානයෙන් යුතු බුදුරජාණන් වහන්සේට ඇසුණා.
එසැනින් බුදුරජාණන් වහන්සේ දුටුවා මේ ධනිය කොච්චර සතුටු වුණත් මේ වැස්ස වැඩි වෙච්ච ගමන් ඔය මහී ගංගාව උතුරා යනවා හෙට හවස. ඔය මහී ගංගාව සම්පූර්ණයෙන් උතුරලා ගිහිල්ලා ධනියගේ සම්පූර්ණයෙන්ම ධනියයි මේ පවුලේ සියලු දෙනයි ගවපට්ටියයි සියලු දෙනාම ගහගෙන යනවා. හෙට එක සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ අඳුරේ දල්වන ලද පහනක් වගේ කාශ්‍යප බුද්ධ ශාසනේ තුනුරුවන් ඇසුරු කරගෙන කරපු පින් ටික දුටුවා. බුද්ධ ශාසනයට තිබ්බ සෙනෙහස, නිවන් දකින්න තිබ්බ කැමැත්ත සංසාරේ පුරුදු කරපු එක දුටුවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නැමැති ශාස්ත්‍රුන් වහන්සේ දුටුවොත් එසැනින් මොවුන්ගේ නිර්වාණය ඔවුන්ට ලැබෙන බව දුටුවා. දැකලා බුදුරජාණන් වහන්සේ දෙවුරන් වෙහෙරෙන් අතුරුදහන් වෙලා කවිකි කියා ඉන්න ධනියගේ ගෙදර මුදුනේ වහලේ පහළ වුණා. බුදුරජාණන් දැන් ධනිය ඇඳේ පෙරලා කවි කියනවා ඒ ගෙදර වහලට උඩින් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. ධනියට පෙන්නේ නැහැ. එහින් විදුලි කොටනවා. මහා මේඝහඬ ඇහෙනවා. වැස්සට පෙර නිමිති වූ සීතල සුළඟ හමනවා. අඳුර පැතිරීගෙන යනවා. ඝන රං කඳක් බඳු බුදුරජාණන් වහන්සේ රශ්මි ධාරාවෙන් වැඩ සිටිනවා. බුදුරජාණන් වහන්සේ අර දැන් ඔය ධානිය ඔය කවිය කියනකොට තමයි භාග්‍යවතුන් වහන්සේට ඇහුනේ. ඒ කවිය ඉවර වෙන්නක් කලින් ඔය මම කියපු සියලු විස්තර බුදුරජාණන් වහන්සේ දකිනවා. තාප්පරයට දකිනවා. අර කවිය ඉවර වෙන්න කලින්. ඒ කවිය ඉවර වෙන්න කලින් ඒ සියල්ල දැකලා කාශ්‍යප බුද්ධ ශාසනයේ විස්තරات දැකලා හිත වෙන දේවලුත් දැකලා මේ අය නිවන් දකින්න බවත් දැකලා ඔක්කොමත් දැකලා කවිය ඉවර වෙන්න කලින් ආකාශෙත් පහළ වෙලා ඉවරයි. බුදුරජාණන් වහන්සේ ආශ්චර්යය කියන්නේ ඒකටනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහසේ ඉඳලා කවියක් කියනවා. අක්කෝදනෝ විගත කීලෝ හමස්මි අනුතීරේ මහීයේ කරන්ති වාසෝ විවටා කුටි නිබ්බුතෝ ගිනි අතවේ පවත්සි පවස්ස දේව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ක්‍රෝධය නසා දැමුවෙනි. ක්‍රෝධය මම නසා දැමුවෙනි. සාමාන්‍ය සත්වයන්ගේ හිතට තරහ ක්‍රෝධය ආවට පස්සේ මේ මිනිසුන්ගේ මූණ කළු වෙනවා. ඊට පස්සේ ඇඟපත විවුලනවා. තව තරහින් අත මිට මොළ වෙනවා. තොල පොට සෙල වෙනවා. තවත් තරහ ගියට පස්සේ වචන පිට වෙනවා. නරක වචන උල්පතකින් ගලන්නවා ගලනවා. තවත් තරහ ගියට පස්සේ වත පිට බලනවා. අතට අහුවෙච්ච දෙයකින් ගහනවා. තවත් තරහ ගියට පස්සේ පිහියකින් කැතිපුරුවකින් අනිනවා කොටනවා මරනවා. තවත් තරහ ගියාට පස්සේ තමාගේ ජීවිතෙත් විනාශ කරගන්න. සියදිවිත් හානි කරගන්න. මෙහෙම ක්‍රෝධයක් සත්වයාගේ හිතේ පැන නගින්න පුළුවන්. මක් නිසාද? සත්වයාගේ හිතේ ක්‍රෝධය තියෙනවා. ඒ ක්‍රෝධයේ භාග්‍යතුන් වහන්සේ සම්පූර්ණයෙන් නසා දැමුවා. කෙලෙස් තැඹ ගැලුවා. ඔක්කොම ගැට ගහලා ඉන්නේ කෙලෙස්සේ නැමැති කණුවේ. ওই කණුවත් ගැලුවා. මහී ගන්තර මම හුදකලා විවසනවා. එතකොට දැන් ධානිය වාසය කරන්නේ අඹදරුවොත් එක්ක, ගෝපාලයොත් එක්ක, ගවයෝ 60000ක් එක්ක. මහී ගන්තර මම වසමි හුදකලා වෙනවා. මම තනියෙන් ඉන්නේ. විවර කළ කුටිය තුල නිවන ලද ගිනි දැත. කුටිය ඇරලා තියෙන්නේ, ගිනිත් නිවලා තියෙන්නේ. වැස්සකින් නිවෙන්න ගින්නක් නැහැ. ධානිය සතුටු උනේ ඒ ගෙදර වහලා දැල්වෙන ගින්න නිවෙන්නේ නැහැ ගේ වහලා නිසා.
ගින්දර නිවලන කුටියත් ඇරලන මොකකින් තෙමෙන්නේ? තෙමුණට මොකෝ? ගිනි නිවලා. එම්බා වලාවෙනි කැමතිනම් මෙසි වසිනුන. කැමතිනම් වහින්න. විවර කළ කුටිය කිවි බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ වහගන්න දෙයක් නෑ. හංගන දෙයක් නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ විවෘතයි. ඊළඟට ඇතුලේ කෙලිස් ගිනි දල්වගෙන නෑ. හුදකලාවේ සොඳුරුව වසනවා. ක්‍රෝධයක් නෑ. කෙලෙස් කණුවක ගැට ගහලා නෑ. බුදුරජාණන් වහන්සේගේ නිකෙලෙස් ජීවිතය ගැන කිව්වේ. කැමැතිනම් වහින්න කිව්වා. ඉදිරි දැන් හාත්පසින් වෙනස්. ධනිය වැස්සට කැමති වෙන්නේ කෙලෙස් ගුඩක ඉඳලා. බුදුරජාණන් වහන්සේ වැස්සට කැමති වෙන්නේ නිකෙලෙස් වෙලා ඉඳලා. ඒ කවි දෙකේ සංසාරේ යන කෙනාගේ සසරේ නැවතුන කෙනාගේ ජීවිත දෙක පේනවා. ධනිය ගැඟ හිරි වැටිලා ගියා. සොඳුරු හඬට ආස හිතුණා. මේ කොහෙන්ද එන හඬක් කියලා හිතා ගන්න බැරි වුණා. ඒ හඬට වශී වුණා. ඒ අර්ථයට වශී වුණා. නමුත් ධනිය දන්නවා. මම මේක කිව්වොත් තමයි ඊළඟ හඬ එන්නේ. ඒ නිසා ධනිය ආයෙ කවියක් කිව්වා. කෙනෙක් hina වෙන්නේ යමක් කියලා නම් ඒ hinaව බලන්න අපි ආයෙසරයක් එක කියනවා. චූටි බබාලට බබෝ කියලා මූණට තට්ටු කරනකොට ලස්සනට hina වෙනවා නම් ආයෙත් බබෝ කියලා මූණට තට්ටු කරනවා hinaව බලන්න. ඒ නිසා මේ සොඳුරු හඬ ඇහුනේ මම කවියක් කියපු නිසා. ආයෙත් මට ඒ හඬ ආයෙත් ඒ අමුතු ජීවිතය ගැන අහන්න ඕන. ධනියට හිතුණා. ධනිය Taman දන්න දේවල් ටික කිව්වා. ලේවුරන රුදුරු මෙසි මඳුරු නැත. නැගුණු ලාතන පඳුරු ගොන්නු කති. වැසි දහර වැටෙන විට ඉවසත්‍ය ඕන්නේ. එම්බා බලාවෙනි කැමතිනම් වසිවසෙන් මැන. දැන් මේ ගවපට්ටියක ඉන්නේ. ඒ ගවපට්ටියට දුම් ගහලා මඳුරු ඉවත් කරලා ඉන්නේ. ඔවුන්ට කන්ට ඕන තරම් ලාතන පඳුරු තියෙනවා. මහා වැස්සක් ආවත් වතුර වැටෙනකොට මේ ගවයන්ට හොඳට ඒවා ඉවසන්න පුළුවන්. ඉතින් වැස්ස ආවට මොකෝ? එම්බා වලාවෙන් කැමති වහින්ද. ඔවුන්ගේ ගවපට්ටියේ සනීපේ කිව්වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනා ලෙස සකස් කළ පහුර බැඳ නිමාවිය. සැඩ පහර සිඳලමින් ඊතර වී හමාරය. නොමැත පහුරෙන් යලි මෙමට ගත හැකි වැඩ. එම්බා වලාවෙනි කැමති නම් වසිවසින් මැන. අනේ මගේ බුදුරජාණන් වහන්සේ මේ කවි කියන්නේ තවත් කෙනෙක් නිවන් දක්වන්න. නිවන කරා රැගෙන යන්න. කවි කියා සතුටු වෙන නැත්නම් කවි කියා ඉන්න වමනාවක් ශාස්ත්‍රුන් වහන්සේට නෑ. ඔහුට දැනෙන දේ මොකද්ද? කිලිස් නැති වෙන මාවතට යන්න ඒ දී බුදුරජාණන් වහන්සේ දේශනා කළා. 45 වසක් අනුන්ගේ යහපත උදෙසා මුව මඩලින් වචන නිකුත් කළා කියලා යමක් ඇද්ද? ඒකාන්තයෙන් මගේ ශාස්ත්‍රුන් වහන්සේ තමාගේ යහපත පිණිස සුඛ සොම්නස පිණිස නෙවෙයි තමාගේ යහපත සුඛ සොම්නස වජිරාසනයෙන් ඇති කරගත්තා. 45 වසක් උන්වහන්සේ දහම් දේශනා කළේ අන් අයගේ යහපත පිණිස. ගංගාවෙන් එතර වෙන්න පහුරක් බැඳ බැඳ ඉන්න කෙනෙකුට වැස්සක් ආවොත් පහුර බැඳ ගන්නත් බෑ. ගඟේ වතුරත් වැඩි වෙනවා ඉවරයි. ගංගාවෙන් එතර වෙනකොට පහුරෙන් මහා වැස්සක් ආවොත් පහුරත් බර වෙනවා වතුරත් වැඩි වෙනවා ඒත් ඉවරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මනා ලෙස සකස් කළ පහුර බැඳ නිමාවිය. ආර්ය ශ්‍රැංග මාර්ගයේ මම අනුගමනය කළා. සැඩ පහර සිඳලමින් එතර වී හමාරය. ඒ ආර්ය ශ්‍රැංග මාර්ගයේ නැමැති පහුරෙන් කාමෝග භවෝග අවිජ්ජාෝග සහිත සැඩ පහර සිඳගෙන මම ඊතරට ගියා. නොමැත පහුරින් යලි මෙමට ගත හැකි වැඩක්. මට පහුරින් ගන්න වැඩක් නෑ ආයේ. එම්බා වලාවෙනි කැමති නම් වහින්න. ඒ නිසා වහින්න කිව්වා ඕන තරම්.
පවුරත් හදලා ඉවරයි. එගඩ වෙලත් ඉවරයි. ආයේ පවුර ගහගෙන ගියත් එකයි තිබ්බත් එකයි නැතත් එකයි ඊතර වෙලා ඉවරයි. ඒ නිසා වැස්ස මට ප්‍රශ්නයක් නැහැ. දැන් ධනියට හිතා ගන්න බෑ. ඇයි දෙවුරන් විහිරේ ඉඳලා යොදුන් 700ක් දුරක සිද්ධ වෙන සිද්ධියක්. ධනිය කියනවා ලෝල නැති ගෝපිකා ගෝපි මම අස්සවා ආලෝලා. ඒ පාලියෙන් ඒ වචනේ දීඝරහතන් සංවාසයා මනාපා. ලෝල නැති ගෝපිකා කීකරුවේ මට ඉතා. මේ ගෝපිකා ලෝල නැහැ. ලෝල නැහැ කියන්නේ වෙන පිරිමින්ට පිරිහිත නැහැ. කන එකට පිරිහිත නැහැ. අරග දිහා මේක දියන් කියලා ඉල්ල ඒවට පිරිහිත නැහැ. ගෝපිකා අහවල් තේට ආසයි පෙරේතයි කියලා දෙයක් කවදාවත් ධනිය දන්නේ නැහැ. ඒ කියන්නේ ගෝපිකාගේ යමක් පිටිපස්සේ අප්‍රෘප්තිමත්ව යන එකක් ගැන ධනිය දන්නේ නැහැ. එච්චර හොඳයි. එච්චර හොඳයි ගෝපිකා. ඊළඟට එයා හරි කීකරු. දීඝරත්තං සංවාසියා මනාප. බොහෝ කාලයක් ඈ සමගනේ වාසය කරන්නේ. ඈ මට ඉතාමත් මනාපයි. බොහෝ කලක් සිටි නිසා මට මනාපයි ඉතා. ඇගේ කිසි දොසක් නම් නොමාසමි කිසි දිනක. තස්සාන සොනාමි කිංචි පාපා. කවදාවත් ඇගේ වැරද්දක්. දැන් දරුවෝ 14 දෙනෙක් වදලා. ඔවුන් කසාද බඳින මට්ටමට ඇවිල්ලා. ඔවුමුත් කසාද බැඳලා. දැන් අපි මැදිවියේ ගත කරද්දී ජීවිතයේ අවසාන කාලේ. අද දක්වාම මගේ ගෝපිකාගේ එකම එක වැරද්දක් මම දැකලා නැහැ. ඉතින් ඒ වාගේ හොඳ බිරිඳක් සිටින මට කිසි දුක් නැහැ. ඉතින් මේ වැස්සට මොකෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරන භව දුකින් මිදුන සිත කීකරුය මට ඊතා බොහෝ කල් වැඩු නිසා දමනයයි මට ඊතා. සිතේ කිසි දොසක් නම් නොම දකිමි කිසි දිනක එම්බා වලාවින් කැමති නම් මෙසි වසෙනු මැන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භව දුකෙන් මිදුන මගේ හිත කීකරුයි. මේ හිත බොහෝ කල් වඩපු නිසා දමනය වෙලා තියෙනවා. සිතේ කිසිම දොසක් මම කිසිම දිනක දකින්නේ නැහැ. ඇයි පින්වත්නි අභිනිෂ්ක්‍රමණය කරපු දා පටන් සම්බුදු වන මොහොත දක්වා කිසිම දුකකින් හෝ කිසිම සැපකින් හෝ මහ බෝධිසත්වයන්ගේ සිත පෙළුන්නේ නැහැ කියනවනේ. එකපාරක් උපදින අකුසල් සිත දෙපාරක් උපදින්න තියන්නේ නැහැ. එච්චර යෝනිසෝමනසිකාරය. ඊට පස්සේ එකපාරක් ඉපදුන අකුසල් සිත දෙපාරක් ඉපදුනා නම් මාරයා අල්ලනවානේ. මාරයා කියනවා මම 6 වසරක් සම්බුදු වෙලත් වසරක් අවුරුදු 7 වසරක් පිටිපස්සෙන් ආවා කියනවා පුංචි සිදුරක්වත් බලන්න. මට සිද්ධ වුණේ තෙල් පාට ගලකට මස් කෑල්ලක් කියලා රැවටුණ කපුටෙකුට වගේ. ඔබ වහන්සේ පිටිපස්සේ මම ඇවිල්ලා රැවටුණා. මට බැරි වුණා කියන එක පියවරකවත් ඔබ වහන්සේගේ දොසක් දකින්න. බෝධිසත්ව කාලෙත් මාරයා පියවරක් ගානේ ඇවිල්ලවත් දොසක් දකින්න ලැබුණේ නැත්නම් සම්බුදුරජාණන් වහන්සේ ගැන කවර කතාවද? මම දැක්කම මේ අටුවාවල තියෙනවා ගිහි ජීවිතයේ සිදුවත් කුමාරයා 40000ක් නලංගනන් සහිතව අන්තපුරයේ සහිතව මාලිගා 3ක වාසය කරද්දීවත් නුවණැති කෙනෙක් චී කියලා ගරහා කරන වැරද්දක් අකුසලයක් සිදුවත් කුමාරයාගෙන් සිද්ධ වෙලා නැහැ කියන ජීවිත කාලය. නුවණැත්තන්ගෙන් දොස් ලබන සුළු අරදක්වත් නුවණැත්තෝ අප්‍රිය කරන සුළු අරදක්වත් සිදුවත් කුමාරයා අතින් අවුරුදු 29ටම සිද්ධ වුණේ නැහැ කියනවා. සම්මා සම්බුදුරවරු ගැන කවර කතාවද? බුදුරජාණන් වහන්සේගේ සිත කීකරුයි, දමනයයි, සාන්තයි, ප්‍රණීතයි. එවැනි හිතකින් වාසය කරන මේ ගෑනු ගැන කියනවා ධනිය.
කාන්තාවෝ කියන අය කරඬුවේ දාගෙන බඩාසි තියාගෙන හිටියත් රකින්න බෑ කියලා ජාතක කතාවක තියෙනවානේ. එක්තරා යක්ෂයෙක් ඒ යක්ෂයාට මේ කුමාරිකාවක් ලැබිලා ඒ කුමාරිකාව රැක ගන්න ඕන කමට කරඬුවක ඇතුලේ තියලා ඒ කරඬුව ගිලලා තමයි යක්ෂයා යන්නේ හිමි. ඊට පස්සේ ආයේ විමානෙට ආපු ගමන් කාන්තාව ඇවිල්ලා එයත් එක්ක වාසය කරනවා. කිසිම පිරිමියෙකුට මොනිච් වෙන්න දෙන්නේ නැහැ, දකින්නත් නැහැ. ඊට පස්සේ දවසක් නාන්න ගිහිල්ලා කරඬුව වමාරලා කරඬුව ගල උඩක තියලා කරඬුවත් ඇරලා දැන් ඈ කරඬුවේ ඉන්නවා සූයහනක. යක්ෂයා ගලාගෙන යන නදියේ නානවා. එතකොට අහසින් ගියා සිද්ධ විද්‍යාදරේ. ඊට පස්සේ මේ අර කරඬුවේ හිටපු ස්ත්‍රිය ඒ අහසින් යන මන්තරකාර මිනිසයාට ගිජු වෙලා මේ මායමක් දාලා ගෙන්නගෙන කරඬුව ඇතුළට ගන්නවා. ඊට පස්සේ කරඬුව ඇතුලේ හංග ගන්න. ඉතින් යක්ෂයා ඇවිල්ලා අර කරඬුව ගිල්ලා ඉතින් පරණ වෙලෙට. දැන් අර මේ කරඬුව ආස්සේ අර දෙන්න එකට වාසය කරනවා. එතකොට මෙහෙම යද්දී මේ යක්ෂයා ඒ ළඟ තියෙන තාපසාරාමයකට මේ තාපසීන් වහන්සේ නමක් ඉන්නේ. තාපසීන් වහන්සේට වඳිනවා හැමදාම. ඒ යකා වැන්දා. වඳිනකොට තාපසීන් වහන්සේ මේක දිවසින් දැකලා කිව්වා 3 දෙනාම කොහේ යන ගමන්ද කියලා. එතකොට යක්ෂයා බැලුවා මේ තාපසීන් වහන්සේ 3 දෙනා කිව්වේ කවුද? දෙන්නයි කිව්වනම් හිතා ගන්න පුළුවන් මමයි බඩේ ඉන්න කරඬුවේ ඉන්න බිරිඳයි කියලා. 3 දෙනා කිව්වේ. ඊට පස්සේ ස්වාමීනි 3 දෙනා කිව්වේ. අයියෝ කරඬුවේ දෙන්නෙක් ඉන්නවනේ කිව්වා. හිටපිය මේකගේ හැටි බලපිය කියලා යක්ෂයා කරඬුවම මාරලා කරඬුව අරිනකොටම අරයා මන්ත්‍රකාර සිද්ධ විද්‍යාදරයා කියන්නේ මන්ත්‍ර බලෙන් අහසින් යන එක. එයා සනිකව කරඬුවෙන් ගියා. ඊට පස්සේ තාපසයා අවවාද කළා කරඬුවේ දාලවත් ස්ත්‍රීන් රකින්න බෑ. ඒ නිසා මේක තේරුම් ගන්න වාසය කරන්න කියලා යක්ෂයා තේරුම් ගත්තා. ඉතින් මේ වාගේ ලෝකයක මේ බුදුරජාණන් වහන්සේ වදාළා සිත කීකරු කර ගැනීම, සිත තමාගේ වශයෙන් පවත්වා ගැනීම, ඊළඟට සිත দমনය කිරීම, ඊළඟට සිත තේරුම් ගැනීම, සිත අවබෝධ කර ගැනීම, මේක තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. නමුත් ධානිය ස්ත්‍රීන්ගේ ගුණ කියමින් වාසය කළා. ඒක දැන් පරස්පරයි. ඊට පස්සේ මොකද උනේ? ධානිය කියනවා හරි හම්බ කරගත්ත මගේ දෙකින් යැපෙමි. මා ලෙසම දරුවෝද ලෙඩ දුකින් තොර යෝය. ඔවුන්ගේ කිසි දොසක් නොමාසමි කිසි දිනක එම්බා වලාවෙනි කැමති නම් සිවසෙනු මැන. ධානිය කියනවා හරි හම්බ කරගත්ත මගේ දෙකින් මං යැපෙන්නේ. මං කාටවත් ණය වෙලා නැහැ. ධානියගේ සැප ගැන කියන්නේ. මම කාටවත් ණය වෙලා නැහැ. මමයි මගේ බිරිඳ දරුවෝ කිසි කෙනෙකුට කිවිසුමක් තරම්වත් ලෙඩක් නැහැ. හොඳට ඉන්නවා මේ මිනිස්සු. ඔවුන්ගේ කිසි දොසක් නොමාසමි කිසි දිනක. කවදාවත් මේ දරුවෝ 21 දෙනෙක් ඉන්නවා. මේ 21 දෙනාගේම වැරද්දක් දෝෂයක් මම අහලා නැහැ. ඒක කොච්චර මේ ලෞකික සැපයක් විඳින කෙනෙක්ද කියලා බලන්න. ඉතින් මම එහෙම සැනසෙල්ලේ ඉන්න මට වැස්සාවට මොකෝ. ආකාශී වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාගේවත් ළඟ මෙමා වැඩ කරන්නෙක් නොවෙමි. වැඩ රහිත කෙනෙක් ලෙස සැරිසරමි සියලු ලොව. හම්බ කරන යමක් අවසි නැත මට කිසි. එම්බා වලාවෙනි කැමති නම් මෙසි වසිනු මැන. ගියෝ කියන්නේ හම්බ කරගත්ත දෙයකින් ඉන්න අය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාගේවත් ළඟ මෙමා වැඩ කරන්නෙක් නොවෙමි. මම කවුරුවත් ළඟ වැඩ කරන කෙනෙක් නෙවෙයි. කිසිම වැඩ කටයුත්තක් කරන්නේ නැතුව මම ලෝකේ විවේකයෙන් සැරිසරන කෙනෙක්. හම්බ කරන දේවල් මට අවශ්‍ය නැහැ. කුමටද මට? දැන් මෙයා මෙහෙම කොච්චර කිව්වත් ධානිය හෙට ගවපට්ටිය 60000ක් නඩත්තු කරන්න ඕන. උන් ලෙඩ වුණාම සාත්තු සප්පයන් කරන්න ඕන. ආය මේ වැස්ස ඉවරුණාම ආයතනකට ගෙනියන්න ඕන.
ලීසිද ගවයෝ 60,000ක් නඩත්තු කරනවා කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා දෙහිලන් මේ ඔක්කොම කරන්නේ ධනිය හම්බ කරන්නනේ සිටුවරයෙක් විදියට. බුදුරජාණන් වහන්සේ වදාලා හම්බ කරන දෙයකින් මට වැඩක් නෑ. ඒ නිසා ඉච්ඡර සැනසille ඉන්න මට කොච්චර වැස්සාවක් මොකද? ඊට පස්සේ ආයෙත් කියනවා ධනිය. හැබැයි ධනියට ඊට පස්සේ මේ කවි ටික හොඳට අහගෙන ඉන්නවා ගෝපිකා ධනියගේ බිරිඳ. ඒ අයට හොඳට තේරෙන්න ගත්තා නිකලස් ජීවිතේ. ධනිය තව කියනවා මේක තේරුම් ගන්න. තරුණ වස්සෝද වෙති චූටි පැටවුන්ද වෙති ගැප් දරන දෙනුම් වෙති පට්ටි ගවයන්ද වෙති වැඩුණු ගවයන් ඇතුළු මහා වස්සෝද වෙති එම්බා වලාවෙනි කැමති නම් නැති වචන මන. මේ ගව පට්ටි ඉන්නවා මහා උසුඹ රාජයෝ. හොඳට වැඩුණ ගවයෝ හෙළදෙන්නු පැට්ටු. ඒ කියන්නේ ශාස්ත්‍රීය ගව පට්ටියක්. ඉතින් එහෙම පාඩුවේ ඉන්නවා නම් වැස්සට මොකද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තරුණ වස්සෝද නැත චූටි පැටවුන්ද නැත ගැප් දරන දෙනුන් නැත පට්ටි ගවයන්ද නැත වැඩුණු ගවයන් ඇතුළු මහා වස්සෝද නැත එම්බා වලාවෙනි කැමති නම් ඇති වචනයක් නැන එක වස්සෙක්වත් මට නැහැ බහපන් එක්කෙනෙක්වත් මට නැහැ. දැන් ධනියට ඉන්නවනේ නොසෙල් වෙන ලෙස කනුද ධනිය කියනවා හොඳින් සිටුවා තිබේ. කණු හෙල්ලෙන්නේ නැතුව හිටවලා තියෙන්නේ අරක් ගැට ගහලා තියෙන්නේ. මුදු තනින් කළ සොඳුරු කඹ වලින් බැඳ තිබේ. චූටි පැටවුන්ට සිඳලන්ට නොහැකිමය. එම්බා වලාවෙනි කැමති නම් වැසි වශයෙන් වැඩ. වැස්සට එහෙම දුවන්න පනින්න පොඩි උන්ට බෑ. උන් ගැට ගහලා තියෙන්නේ. ඒ නිසා වැස්සට මොකෝ බුදුරජාණන් වහන්සේ වදාලා හැම බැඳුම් බිඳ දමා මහා වස්සෙකු විලස ඈත රජෙක් සිඳ දමන දිරාගිය වැලක් ලෙස නොඑන්නෙමි යලිත් මම මව් කුසක නිදන්නට එම්බා වලාවෙන් කැමති නම් මැන. සෑම බන්ධනයක්ම දස සංයෝජනම සිඳලා දිරාගියපු බන්ධනයක් මහා ගවේ කඩා දානවා වගේ මං සංසාර බන්ධන සිඳ දැමෙනවා. ඒ නිසා ඈත රජෙක් දිරාගියපු නෙළුම් දණ්ඩක් දිරාගියපු ලණුවක් කඩනවා වගේ මං සංසාර බන්ධන සිඳේ ලීසියම සිඳ. ඒ නිසා මං ආයේ කවදාවත් මව කුසක නිදන්ට එන කෙනෙක් නෙමෙයි. සංසාරෙට එන කෙනෙක් නෙමෙයි. ඒ නිසා ඒ විදිහට ඉන්නවම මේ වැස්සක් ඉදිරියේ කිසිේ කම්පා වෙන්නේ. එම්බා වලාවෙන් කැමති නම් වසි වැසුන්නේ. මෙහෙම කියනකොටම තැනි තැනි පොද වැස්ස වැටුණා. මහා විදුලි කොටන්න ගත්තා. මහා සුළඟක් හමාගෙන ගියා. සොඳුරු හඬ ඇති නිවන ගැන කියන මේ විස්මිත හඬ එන දිශාව කොහෙටද කියලා ගෝපක ධනිය ගෝපිකා බිරිඳ එළියට ආව කුටියේ. සරත් කාලේ අහසේ තියෙන හිරු මඩල වගේ. පොම් පෝය දවසට වලාකුළු රහිත අහසේ සඳ මඩල වගේ. බුදුරජාණන් වහන්සේ ආකාශයේ වැඩ උත්තරමින් වල ගොඩැලි මහවැසි ඇද හැලුනි. වසින හඬ අසා සිටි ධනිය මේ කරුණකී බුදුරජාණන් වහන්සේ දිහා බලාගත්තා. අත් දෙක එකතු කරගත්තා. ශාක්‍ය මුනි වූ ශාක්‍ය කුලයෙන් පැවිදි වෙලා තුන් ලෝකෙට අගපත් වූ මහා බ්‍රහ්මයාගේ හිස පාවිස්ස කරගත්තා. තුන් ලෝකාග්‍ර වූ ආචාර්ය මනුස්ස වූ ශාස්ත්‍රුන් වහන්සේ අපි උදෙසා වැඩලා මේ ආකාශයේ වැඩ ඉන්නේ ගෞතම නම් වූ මහ මුනිවරයාණන් වහන්සේ. ධනිය කියන ගෝපිකා මේ වරෙන් මහා මුනි දුම් වැඩලා කියනවා ලාභෝ වත නෝ අනප්පකෝ කියනවා මට පුදුම ලාභයක්. පුංචි දෙයක් නෙවෙයි මහා පුදුම ලාභයක්. යේ මයම් භගවන්තං අතස්සාම මේ භාග්‍යතුන් වහන්සේ දකින්නවනේ මං ඇස් වලින්. බුදුරජාණන් වහන්සේ ඇස් වලින් දකින්නවනේ මම.
සරණන්තං උපේම චක්කුම දහං ඇස් ඇතියානිනි පංච නේත්‍ර ඇතියානිනි. මහා මුනිදුනි මම අපි ඔබ වහන්සේ සරණ යනවා. සත්තා නොහෝහි ත්වං මහා මුනි මහා මුනිවරයන් වහන්සේ ඔබ වහන්සේ අපට ශාස්තෘන් වහන්සේ වනු මැනව. කොහොමද ශ්‍රද්ධාව? මේ ලෝකේ යම්තාන් නිවන පිණිස පැමිණියහු වෙද්ද ශාසන පිහිට ගත්තාහු වෙද්ද ඒ සියලු දෙනා පළමුවෙන්ම කළේ බුදුරජාණන් වහන්සේ සරණ ගියා. බුදුරජාණන් වහන්සේ ශාස්තෘන් වහන්සේ කරගත්තා. ඒ නිසා ඔබත් සරණ යන්න. ඔබත් බුදුරජාණන් වහන්සේ ශාස්තෘන් වහන්සේ කරගන්න. කියනවා ගෝපී චහං අස්සවා බ්‍රහ්මචරියන් සුගතේ චරාමසේ මමත් මාගේ ගෝපිකන් බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙනවා බඹසර ලකිතෝනේ. ජාති මරණස්ස පාරගා දුක්ඛසන්ත කරා භවාමසී මැරෙන ඉපදින ලෝකේ ඉතරටම දුවන්න ඕන අපි. සියලු දුක් වලින් දුක් නිවා කරන්න ඕන. මේ දුක ඉවර කරන්න ඕන. භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ දන ගහගෙන ඉල්ලන දේවල් දුකින් නිදහස් වෙන්න ඕන කියලා. අපල දුරු කරන්න කියලා, දරුවෝ නැහැ කියලා, ඔළුවේ කැක්කුමයි, බඩේ කැක්කුමයි, අරකයි මේකයි කියලා බුදුරජාණන් වහන්සේ ළඟ අද ඇඳගෙන ඉන්න මිනිස්සුයි. ඒ කාලේ ශාස්ත්‍රුන් වහන්සේගේ සරණ හොයාගෙන ආපු මිනිස්සු අතරයි වෙනස බලන්න. මේ සරණ අවංකවම සරණට පැමිණෙන කෙනා ඉදිරියේ බාධා පිණිස පවතින බලවේගය ආවා එසැනි. මේ ඔක්කොම බලාගෙන ඉන්න එක්කෙනෙක් පවිත්‍ර මාර්යා. එයා කියන ආකාශේ ඉඳලා සතුටු වෙයි පුතුන් නිසා ලොවේ පුතුන් සිටින කෙනා ගවහිමි සතුටු වෙයි එලෙසින් හරක බාන සිටින නිසා මිනිසා හට කෙලෙස් වලින් සතුටක් මේ ලැබ දෙන්නේ යමෙක් කෙලෙස් රහිත වේද ඔහු සතුටින් නොවසන්නේ. කියනවා හරක බාන ඉන්න කෙනා, දරුවෝ ඉන්න කෙනා, කෙලෙස් තියෙන කෙනා සන්තෝෂෙන් ඉන්නේ. ඔය නිකෙලෙස් වෙනවා කියන එක මහා දුකක්. මහා පාළුවක්, තනිකමක්, එපා වෙන දෙයක්. ඕක කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දණියට බණ කියනවා. බුදුරජාණන් වහන්සේ ඒ කාරණාවම අල්ලගෙන ඔවුන්ගේ දණියගේ සහ ගෝපිකාගේ හිත හොඳට වැදිලා තියෙන දැන්. ඒ කාරණාවම අල්ලගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළා ශෝක වෙයි පුතුන් නිසා ලොවේ පුතුන් සිටින කෙනා. ගවහිමි දුක් වෙයි එලෙසින් හරක බාන සිටින නිසා. මිනිසා හට කෙලෙස් වලින් ශෝකයමයි උපදින්නේ. යමෙක් කෙලෙස් රහිත වේද ඔහු ශෝකෙන් නොවසන්නේ. කියලා බුදුරජාණන් වහන්සේ නිකෙලෙස් භවයේ ආනිසංස කියනකොට ඒ මොහොතේම මාර්යා ඉදිරියේම දානියයි ගෝපිකයි අරහත්ත්වයට පත් වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ මොහොතේම ආකාශයෙන් දිවුරන් එහරට වඩිනවා. ඒ දෙන්න ඒ වික්ෂු භාවයෙන් පැවිදි වෙනවා. ඊට පස්සේ වැස්ස ඉවර වෙන්න කලින් ඒ සියලු පිරිස ඒ භූමියෙන් අයින් වෙනවා. වැස්ස ඉවර වුණාට පස්සේ ඒ රහතන් වහන්සේලා දානීය රහතන් වහන්සේ සහ ගෝපිකා රහත් තෙරණි ඒ ප්‍රදේශයේ රහතුන්ගේ භූමියක් බවට පත් කරනවා. ඔවුන්ට උපස්ථාන කරපු සේවක පිරිස එතන විහාරයක් හදනවා. ලංකාවේ අටුවා ලියවෙන කාලෙත් මහී ගන්තෙර ගෝකුලංක කියලා විහාරයක් තිබ්බා කියනවා. මේ ගෝකුලංක කියන විහාරය හදලා තියෙන්නේ දානීය සහ ගෝපිකා හිටපු තැන කියනවා. ශාස්ත්‍රීය සම්පත්තියෙන් සැනසුණු හිටි දුටුවාද බුදුරජාණන් වහන්සේ පහළ නොවුණා නම් දානියක් කවි කියාම සැඩ පහරට ගහගෙන යයි. එකවරක් නම් කමක් නැහැ. උපනෝපන් ජීවිතේ නිවන් දකින ජාති දක්වාම වතුරේ ගහගෙන යයි. දරු මල්ලෝ අඹ දරුවෝ සියලු දෙනා පිටින් ගහගෙන යනවා. මිනිස්යාගේ ජීවිතය කියන්නේ චිත්තක්ෂණයක්. තාප්පරේ මිනිස්සු නැති වෙලා යනවා. දැන් පසුගිය කාලේ අර බදුල්ල පස්සර වාහනයක් පෙරළුණ එක, බස් එක පෙරළුණ එක. මේ ආවා මේ පෙරළුණා මේ කුඩුව.
තප්පරයයි. ඒ මිනිස්සු මැරෙනවවත් දන්නේ තප්පරය. ආපහු කර්මානුරූපව ලෝකෙකට ගියා. අපි මේ නිකම් ප්ලෑන් කරලා එහෙම මැරෙන මිනිස්සු જાතියක් නෙවෙයි. අපේ ජීවිතය කියන්නේ චිත්තක්ෂණය. තප්පරයට අපි මැරෙනවා. ඔබත් එසේ මමත් එසේ. ඒ නිසා නිකම් පම්පූරි වලින් වැඩක් නැහැ වෙනවා. ශාස්ත්‍රඥ වහන්සේට පහදින්න මේ බලන්න සැනසෙල්ල ලැබපු හැටි. බුද්ධ ශාසනයක ධර්ම දේශනාවක් අහන්න නැතුව දවසක්වත් ගෙවින්න දෙන්න එපා. ශ්‍රමණයන් වහන්සේලා දකින්න නැතුව දවසක්වත් ගෙවින්න දෙන්න එපා. තුනුරුවන්ට අත් දෙක එකතු කරලා වඳින්න නැතුව දවසක්වත් ගෙවින්න දෙන්න එපා. විඳින්නා වූ දහදුක් කන්දරාව මැද මේ තුනුරුවන්ගේ පිහිට ලබන්න. මේ ගව ගාලක් මැද හරක් ගොඩක් මැද නිවන් දැක්කනේ. මහා වැස්සේ හරක් ගොඩක් මැද මාරයා පිණිපෙනී නිවන් දැක්කනේ. ශාස්ත්‍රඥ වහන්සේගේ ශාසනය කොයිතරම් අසිරියක්ද? ඒ භාග්‍යතුන් වහන්සේ කොයිතරම් ආශ්චර්යද? ඒ බුදුරජාණන් වහන්සේ දිවි හිමියෙන් දිවි තිබෙන තුරු නිවන් දකිනතුරු මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා. ඒ උතුම් තිසරණේ